are watching Educational Broadcasting Channel. අයිබෝන් පදේ පුතාලා මම ඉතා වට කියලා දුන්නා 10 ශ්‍රේණියේ ව්‍යාපාර කරන පාඩමේ ව්‍යාපාරික සංකල්පය මොකද්ද? එතකොට පාරිභෝගික අවශ්‍යතාව උමනා කියන්නේ මොකක්ද කියලා මම කියලා දුන්නා. අද මම කියලා දෙන පුතාලට නිෂ්පාදන ව්‍යාපාර. නිෂ්පාදනයක් කියන එක ගත්තාම නිෂ්පාදනය කියන්නේ මොකද්ද? නිෂ්පාදනයේ ව්‍යාපාර ගොනු වෙන්නේ කොහොමද? නිෂ්පාදනය කියලා පොදුවේ කියනවා අපි අමුද්‍රව්‍යයක් නිමි භාණ්ඩයක් බවට පත් කිරීමේ පූර්ණ ක්‍රියාවලිය නිෂ්පාදනය. හරි? අමුද්‍රව්‍යයක් නිමි භාණ්ඩයක් බවට පත් කිරීමේ පූර්ණ ක්‍රියාවලිය නිෂ්පාදනය. මෙන්න මේ නිෂ්පාදනය අපි ව්‍යාපාරයේ කොටස් දෙකකට තියෙනවා. එකක් භාණ්ඩ, අනික සේවා. අනික සේවා. අපි කතා කරමු භාණ්ඩ නිෂ්පාදනය කියලා. හරිද? එතකොට මිනිසාගේ ජීවිතයට අවශ්‍ය කරන භෞතික පැවැත්මක් ඇති මිනිසාගේ ජීවිතයට අදාළ ජීවත් වීමට අවශ්‍ය භෞතික පැවැත්මක් ඇති හැම දෙයක්ම අපි සලකනවා භාණ්ඩයක් වශයෙන්. හරිද? අපි විසින් ගොඩනගාගත්තු දේ. හරි? අපිට ජීවත් වෙන්න අවශ්‍ය භෞතික පැවැත්මක් ඇතිව අපි ගොඩනගා ගන්න දේවල් අපි කියනවා නිෂ්පාදනය කියලා. එහෙම නිෂ්පාදනය කරන ආයතන අපි කියනවා නිෂ්පාදන ආයතන කියලා. මෙතනදී දැන් මේ නිෂ්පාදන ආයතන ගත්තා, නිෂ්පාදන භාණ්ඩ ගත්තාම මේකේ දේවල් තුළින් අපි තෘප්තියක් ලබනවා, අපි ගුණාත්මක අගයක් ලබනවා, අපි එකේ භාණ්ඩේ භාවිතා කිරීමෙන්, පාවිච්චි කිරීමෙන් අපේ ජීවිතය අපි ඉහළට ගෙනියනවා. දැන් උදාහරණ වශයෙන් කිව්වොත් එහෙම ආහාර පාන, මෝටර රථ, එතකොට විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ, මේ සියලු දේම අපේ ජීවිතයට අවශ්‍යයි. අපිට ජීවත් වීමට අවශ්‍යයි. මේ ජීවත් වීමට අවශ්‍ය හැම එකේ භාණ්ඩයක්ම නිෂ්පාදිත භාණ්ඩයක්. ඒක නිසා අපි ඒවා කියනවා නිෂ්පාදන භාණ්ඩ කියලා. අනික තමයි සේවා. දැන් මේ නිෂ්පාදන භාණ්ඩ අපිට ලැබෙන්නේ පාය. හරි? මේ ඒ කියන්නේ පාරිභෝගිකයාට අවශ්‍යතාව මතු කරවන ආකාර නිෂ්පාදිත සමාන නිෂ්පාදන භාණ්ඩ පාරිභෝගිකයා වෙත ලබා දීමේ ක්‍රියාවලියන් තමයි මේ සේවා වශයෙන් අදහස් කරන්නේ. අපි හිතමුකෝ මෙහෙම තොග හා සිල්ලරේ රඳා. දැන් නිෂ්පාදිත භාණ්ඩ අපිට ලබා ගන්න එපාය. නුවරඑළි නිෂ්පාදනය කරන එළවලු, නුවරඑළි වගා කරන එළවලු අපේ ගමට එන්න එපාය. අපිට අත්‍යවශ්‍ය ජීවත් අවශ්‍ය ජීවත් වෙන්න. ඒ ලබා ගැනීමේ ක්‍රියාවලිය තුළ සේවා කෝපන තියෙන බලන්නකො. එකක් තොග වශයෙන් ව්‍යාපාරට එනවා. තොග වශයෙන් ගේන භාණ්ඩ සිල්ලට අපේ කඩට එන්නත් ඕන. නුවරින්ද මෙහෙට එනකොට එකී භාණ්ඩ ප්‍රවාහනය කරන්න ඕන. එකී භාණ්ඩ ප්‍රචාරණය කරන්න ඕන. එකී භාණ්ඩ රක්ෂණය කරන්න ඕන. එකී භාණ්ඩ සම්බන්ධයෙන් මුදල් ලබා ගන්න මාර්ගය බැංකු පටියොත් තියෙනවා. ඒ වගේම මුදල් පරිහරණය තියෙනවා. මේ ඔක්කොම සේවාවන්.
ඒක නිසා නිෂ්පාදිත භාණ්ඩ අපි දක්වන ක්‍රියාවලිය අපි කියනවා සේවා නිෂ්පාදනය කියලා. මීට අමතරව අපිට අවශ්‍ය කරන තව සේවා තියෙනවානේ. කොණ්ඩා කපන්නට, රූපලාවන්‍ය කටයුතු, අධ්‍යාපන ආයතන, අපිට මානසික තෘප්තිය ලබා දෙන ආයතන. ඒ කියන්නේ චිත්‍රපට සංගීත වගේ දේවල්, නාට්‍ය වගේ දේවල්, සිනමා ශාලා, නාට්‍ය ශාලා මේ ඔක්කොම අපිට තියෙන සේවා සපයන එක. ඔකනේ කරන්නේ. දැන් අපිට ආහාර ඇඳුම් නිවාස විතරක් නෙවෙයිනේ. හරිද? අපිට රූපලාවන්‍ය සේවය අත්‍යවශ්‍යයි. අවශ්‍යයි. කොණ්ඩා කපන්නට අත්‍යවශ්‍යයි. අපිට අධ්‍යාපනය ලබන්න, සෞඛ්‍ය ලබා ගන්න ආයතන, වෛද්‍යවරු, වෛද්‍ය සේවා අපිට අත්‍යවශ්‍යයි. ඒක නිසා මේ නිෂ්පාදන ව්‍යාපාරය අපි කියනවා භෞතික ප්‍රවැත්මකට නිපදවන්නේ භාණ්ඩ. ඒ නිපදවන භාණ්ඩ අපි දක්වා එනකොට අපිට හැදෙනවා තවත් සේවාවන්ට අපි අන්නේ වට කියනවා සේවා ව්‍යාපාර කියලා. එතකොට මෙන්න මෙහෙම තමයි අපි නිෂ්පාදන ව්‍යාපාර කියන්නේ ගොඩනගා ගන්න. දැන් හොඳයි මම ඊළඟට කියලා දෙන්නම් මේ නිෂ්පාදනය කරනකොට මේකේ නිෂ්පාදනය වෙනුවෙන් අපිට යම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නට දායක වන මූලික දේවල් 4ක් තියෙනවා. අපි ඒවට කියන නිෂ්පාදන සාධක කියලා. භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නට ඒ වෙනුවෙන් මූලිකව අවශ්‍ය වන දේ 4ක් තියෙනවා. ඒ දේ 4 අපි කියනවා නිෂ්පාදන සාධක කියලා. එකක් තමයි භූමිය. භූමිය, දෙක ශ්‍රමය. තුන ප්‍රාර්ථනය. නිෂ්පාදන සාධක 4යි භූමිය, ශ්‍රමය, ප්‍රාර්ථනය හා ව්‍යවසාය කියලා කියනවා. මොකක්ද පුතා භූමිය කියන්නේ? භූමිය කියලා කියන්නේ අපිට සබාධමෙන් ලබා දී තියෙන දෙයක් නේ. නිෂ්පාදනයකදී භූමිය කියලා කියන්නේ එකී නිෂ්පාදන කාර්ය සඳහා යොදාගත හැකි සබාධමෙන් ලැබෙන ඉඩකඩ ප්‍රමාණය. හරි. යම් නිෂ්පාදනයක් කිරීමට අදාළව ඒ කටයුත්ත කරන්නට සබාධමෙන් ලැබී ඇති ඉඩකඩ ප්‍රමාණය තමයි භූමිය කියලා කියන්නේ. දැන් බලමුකෝ භූමිය කියන්නේ මහ පොළොව විතර නෙමෙයි. වන සම්පත, භූගත ජලය, ඛනිජ සම්පත්, පස් මේ ඔක්කොම සලකන භූමිය වශයෙන්. එතකොට මේවා තමයි අපිට පොළොව මතු පිට වගේ පොළොව අභ්‍යන්තරයේ තියෙන දේවල් අපි ගන්න භූමිය වශයෙන්. ඛනිජ නිෂ්පාදනයක් අවශ්‍යයි. ඒක තියෙන පොළොව අභ්‍යන්තරය. වන සම්පත පොළොව මතු පිට තියෙන්නේ අපේ නිෂ්පාදනයේ බොහෝ සෙදා නැතු මේ නිෂ්පාදන භූමිය කියලා කියන්නේ අපි දකින ඉඩ ප්‍රමාණය නෙවෙයි. නිෂ්පාදන කාර්යයට දායක වන සබාධමෙන් ලැබී ඇති ඉඩකඩ ප්‍රමාණය තමයි භූමිය කියලා කියන්නේ. වන සම්පත කියන්නේ ඒක. පස් කියන්නේ. හරි? right. අනික තමයි ශ්‍රමය. ශ්‍රමය කියලා කියන්නේ යම් නිෂ්පාදන කාර්යයකට දායක වීමට කායික හෝ මානසිකව තම දායකත්වයේ ලබා දෙන අය තමයි ශ්‍රමික කියන්නේ. හරිද? නිෂ්පාදන කාර්යයක් සඳහා කායික හෝ මානසිකව ලබා දෙන දායකත්වයේ තමයි ශ්‍රමික කියන්නේ. එකී දායකත්වයේ ලබා දෙන අය අපි කියනවා ශ්‍රමිකයෝ කියලා. දැන් අපි ගොඩක් කලාවට කය විහිසාවට කරන කට්ටිය ඉන්නේ. නිෂ්පාදන ගොඩක් තියෙන කය විහිස. ඊතර නෙමෙයි.
අපි ඉන්න මානසික වෙහෙසාට ගණකාධිකාරී, කළමනාකරු, ඉංජිනේරුවරු මේ සියල්ලම කටයුතු කරන්නේ මනස මෙහෙවන. සේවකයෝ එතකොට ඔය සනීපාරක සේවය, කම්කරු, ආධුනික සේවය මේගොල්ලෝ වෙහෙසවන්නේ කය. ඒ වෙනම පිළිස කායික සේවය කරන කට්ටිය. ගණකාධිකාරීවරයා, ඉංජිනේරුවරයා, කළමනාකාරවරයා, සාමාන්‍ය අධිකාරී ඒ ඔක්කොම කරන්නේ මොකද්ද? මනස වෙහෙවන කට්ටිය. අනේක නිසා ශ්‍රමයේ කොටස් දෙකයි, කායික හා මානසික. එහෙනම් ශ්‍රමය කියලා කියන්නේ නිෂ්පාදන කාර්යයක් සඳහා කායික මානසික වැය කරන දායකත්වය. අනික තමයි ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියලා කියන්නේ මූලික ධනය කියන එක නෙමෙයි, මුදල් කියන එක නෙමෙයි. හරි? ප්‍රාග්ධනය කියලා කියන්නේ නිෂ්පාදන කාර්යයට යොදාගත හැකි, නැත්නම් යොදා ගන්න, නැත්නම් ආධාර කරගන්න මිනිසා විසින් සකස් කරන ලද මූලික දේ. ප්‍රාග්ධනය කියන්නේ නිෂ්පාදන කාර්යයට යොදා ගන්න මිනිසා විසින් නිපදවගත්, සකස් කරගත් දේ තමයි ප්‍රාග්ධනය. යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනයක් කරන්න යන්ත්‍ර සූත්‍ර අවශ්‍යයි. යන්ත්‍ර සූත්‍ර ප්‍රාග්ධනයක් කියනවා. අපේ භාණ්ඩ බෙදායි රථවාහන අවශ්‍ය වෙනවා. ඒක රථවාහනට ප්‍රාග්ධනයලා තියෙනවා. අපිට අවශ්‍ය කරනවා භාණ්ඩ නිපදවන්න ආයතන ගොඩනැගිල්ල ප්‍රාග්ධනය. මේ දේවල් අපිට මුදල් අවශ්‍යයි. මුදල් ප්‍රාග්ධනය. මත තියාගන්න. මුදල් කියලා කියන ප්‍රාග්ධනයේ එක් කොටසක් පමණයි. ඒ හැර යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, රථවාහන මේ හැම එකක්ම උපකරණ මේ ඔක්කොම සලකනවා ප්‍රාග්ධනීය වශයෙන්. හරිද? අනික තමයි ව්‍යවසාය. ව්‍යවසාය කියන්නේ පුතාලා භූමියේ ශ්‍රමය, ප්‍රාග්ධනීය කියන සාධක තුනම කැප කරලා යම් නිෂ්පාදනය කරනකොට ඒ නිෂ්පාදනය වෙනුවෙන් දරන්නා වූ අවදානම් අපි කියන ව්‍යවසාය කියලා. ඒකට අපි කියනවා අවදානම් දරමින් මේකේ සාධක එකතු කරගන්නා ඕ කරගෙන යන්නා ව්‍යාපාරය තමයි හිතන එකතු කරගන්න. හරිද? භූමියේ ශ්‍රමය, ප්‍රාග්ධනීය කියන කොටස් තුන එකතු කරලා නිෂ්පාදනය කරනකොට අපි ලොකු අවදානමක් කැපකිරීමක් දරන්න ඕනේ. මේකේ නිෂ්පාදනය අපි වෙළඳපොළට දෙන භාණ්ඩය හෝ සේවාව සම්බන්ධයෙන් පාරිභෝගිකය මොන ප්‍රතිචාරයක් දරයිද? ඒක පිළිගනීද? ප්‍රතික්ෂේප කරයිද? අපි පිළිගන්න ආකාරයට කටයුතු කරන්නේ කොහොමද? මෙන්න මේ අවදානම විතර තියෙනවා. අවදානම දරමින් තමයි අපි කරගෙන ඒක අපි කියන්නේ ව්‍යවසාය. පැහැදිලි? එංගිනම් පැහැදිලි වෙන්න ඕනේ. නිෂ්පාදන සාධක හතරයි: භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසාය. හරි? එතකොට මෙන්න මේ සාධක හතර තුළින් තමයි පුතා නිෂ්පාදනයක් අපි ගොඩනගාගෙන යන්නේ. ඒ ගොඩනගා ගන්නා වූ නිෂ්පාදනය ව්‍යාපාර ලෝකෙට ගෙනල්ලා දෙන්නේ මේ නිර්මාණත් එක්කලා. අපිට ඊළඟට තියෙනවා ව්‍යාපාරික තියනා වූ ව්‍යාපාරික කටයුතු පිළිබඳව ඇල්මැති පාර්ශ්ව. ඇල්මැති කියන්නේ ඇල්ම ඇති. ඇල්ම ඇති කියන්නේ කැමැත්ත ඇති. ඇල්ම ඇති කියන්නේ කැමැත්ත ඇති. දැන් ව්‍යාපාරයක් ගත්තොත් එහෙම ව්‍යාපාරය සම්බන්ධයෙන් කැමැත්ත තියෙන, ඇල්ම තියෙන, උනන්දුව දක්වන පාර්ශ්ව කීපයක් මේ ව්‍යාපාර ලෝකේ ඉන්නවා. ඒ කීපයේම සමස්ත එකතුවෙන් තමයි මේ ව්‍යාපාරය ඉදිරියට යන්නේ. එහෙම ගත්තොත් එහෙම ඇල්මැති පාර්ශ්වතර ප්‍රධානම පාර්ශ්වය තමයි ව්‍යාපාරයක අයිතිකරු.
පුතේ බලන්නක අයිතිකරුවෝ ව්‍යාපාරය සම්බන්ධයෙන් අයිතිකරුවෝ කියන්නේ ව්‍යාපාරයට ප්‍රාග්ධ දුන කට්ටිය. මොනවා හතේකින් දායක වෙලා මුදලින් යන්ත්‍රවලින් ගොඩනැගිල්ලෙන් රථයකින් උපකරණ වලින් ඒගොල්ලෝ දායක වෙලා තියෙන ව්‍යාපාරය ආරම්භ කරනවා. හරි. ඒගොල්ලෝ තමයි අයිතිකරුවෝ කියලා කියන්නේ. දැන් මේ අයිතිකරුවෝ ඇයි ව්‍යාපාරයට එල්ම දක්වන්නේ? අයිතිකරුවෝ එල්ම දක්වන්නේ හේතු ගොඩයි. එකක් තමයි ඒගොල්ලෝ බලනවා තමන් ව්‍යාපාරය වෙනුවෙන් ආයෝජනය කරන මුදලට මොකද වෙලා තියෙන්නේ? තමන් මේ වේදුව මුදලට ව්‍යාපාරය ආරක්ෂිත. මම විතර කැපකිරීමක් කළා. ඒ මුදල මොකද වෙන්නේ යන්නේ? ඒ මුදල ව්‍යාපාරي සංසරණය වෙනවා. ව්‍යාපාරය කරගන්න පුළුවන්. අනික තමයි තමන් යොදවපු ඒ තමන්ගේ මූලධනයට තමන් කරපු ආයෝජනයට උපරිම ප්‍රමාණවත් ලාභ ලැබෙනවා. උපරිමනේ ප්‍රමාණවත් ලාභයක් ලබා ගන්න පුළුවන්. අනික තමයි මේ අපි කරන දේ තුළින් ව්‍යාපාරේ අනාගතයක් තීවිද. අනාගතයක් වර්ධනය වේවිද. නැත්නම් මේ දාන මුදල මෙතනින්ම ඉවරද? බලන්න ඒකයි. අයිති කරන්න ඕනේ ඒකනේ. තමන් යෙදුව මුදල ව්‍යාපාරයේ සුරක්ෂිතව තිබිලා ව්‍යාපාරයේ ප්‍රමාණවත් ලාභයක් ලබලා නැවත නැවත ව්‍යාපාරය ඉදිරියට යන්න පුළුවන්ද කියන එක බලන්න තමයි එල්ම දක්වන්නේ ව්‍යාපාරය වෙන්නේ. දෙවෙනි කොටස කළමනාකරුවෝ. කළමනාකරුවෝ ඇයි ව්‍යාපාරය එල්ම දක්වන්නේ? ව්‍යාපාරය කර මම එදා කියපු අරමුණු තියෙනවනේ. මේ ව්‍යාපාර අරමුණු ඉෂ්ට කරගන්නට ව්‍යාපාර අරමුණු සාර්ථක කරගන්න අවශ්‍ය තීරණ ගන්න එක තමයි මේකට වැදගත්. ව්‍යාපාරික අරමුණු සාර්ථක කරගන්නට ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්නට අවශ්‍ය තීරණ ගැනීම සඳහා ව්‍යාපාරය කෙරෙහි මෙයාලා ඇල්ම දක්වනවා. ඒ ඇල්ම තුළින් තමයි ව්‍යාපාරය ඉදිරියට යන්නේ. හොඳ තීරණ ගන්න පුළුවන් නම් ව්‍යාපාරයේ සාර්ථක කරගෙන යන්න පුළුවන් නම් ව්‍යාපාරය තවත් ඉදිරියට යනවනේ. ඒගොල්ලෝ කළමනාකරුවෝ බලන ව්‍යාපාරයේ තත්ත්වය හොයා බලලා ඒගොල්ලෝ දන්න කොහොමද ඉදිරියට යන්න ඕනේ. මොනවද අඩු මොනවද වැඩි මොනවද ඉවත් කරන්නේ මොනවද තව ලං කර ගන්න ඕනේ. මේකේ තීරණ ගන්න එකනේ කළමනාකරුවෝ කරන්නේ. ඒ තීරණ ගැනීම තුළ ව්‍යාපාරය ඉදිරියට යනවා. ඉදිරියට යනකොට මම කියපු ආකාරයට රැකියා උත්පාදනය වෙනවා. රැකියා තෘප්තිමත් බවක් ඇති වෙනවා. හොඳ තෘප්තිමත් සේවක සංඛ්‍යාවක් ඉන්නවා නම් ව්‍යාපාරය දියුණු වෙනවා. එතකොට මේගොල්ලන්ට පුළුවන්කම ලැබෙනවා යහපත් තීරණ අරගෙන ව්‍යාපාරය ක්‍රමයෙන් ඉදිරියට ගෙන යන්න. ඉදිරියට ගෙන යාමට ඕන කරන්නා වූ කැපකිරීම තමයි මේ ඇල්ම කියලා කියන්නේ. අනිත් කට්ටිය තමයි සේවකයෝ. සේවකයෝ. ඇයි ව්‍යාපාරික සේවකයෝ ව්‍යාපාර ඇල්ම දක්වන්නේ? ප්‍රධානම එක තමයි සේවකයන්ගේ මූලිකම අවශ්‍යතාව තමන් සපයන සේවය වෙනුවෙන් සාධාරණ වැටුපක් ලබා ගන්න එක. තමන් සපයන සේවය වෙනුවෙන් සාධාරණ වැටුපක් ලබා ගන්න එක ඒගොල්ලන්ගේ ආරමුණ වෙලා තියෙන පරමාර්ථ වෙලා තියෙන. අන්න ඒක තමයි මූලිකම දේ. අනික ඒක සාර්ථක කරගන්න තුලින් ඒගොල්ලෝ ව්‍යාපාරය දක්වනවා. අපි ව්‍යාපාරයෙන් ඒගොල්ලන්ට නියම රැකියාවට වැටුප් ලැබෙනවා නම් අත්කාල දීමනා ලැබෙනවා නම් අනිකුත් දීමනා ආහාර ප්‍රවාහය ලැබෙනවා නම් ඒගොල්ලෝ ව්‍යාපාරය දක්වනවා. සේවකයන් කරන්නේ සේවකයෝ
බොහොම තෘප්තිමත් වෙන්නේ ඔවුන්ගේ වැටුප අතිකාලදීම නිවාඩු. එතකොට අතරමඟ ලෙඩක් හැදුනොතින් ගන්න ක්‍රමවේදයන් මොනවද? ප්‍රවාහන පසුන් සපයනවද? නිවාඩු අනුමත වෙලා තියෙනවද? සේවකයින්ගේ මරණයකදී ක්‍රියා කරන්නේ කොහොමද? සුබ සාධනය කොහොමද? මේ සාර්ථක නම් හැමදාම. අනික තමයි තමන්ගේ රැකියාවට සුරක්ෂිතද? ඕනම සේවකයෙක් සේවය කරනකොට මාස 2ක් 3ක් කල රැකියාව ඉවත් වෙලා යන්නේ. රැකියාවේ සුරක්ෂිත බව නැති වෙනකොට, නියමිත වැටුප් නොලැබෙනකොට, වැඩි කාලයක් වැඩ කරලා අඩු වැටුපක් ලැබෙනකොට, එහෙම නැත්නම් ව්‍යාපාරයට දායක වෙනකොට හරි විදිහට සියල්ල ලැබෙනවා නම් හැම දක්කම. ඒ වගේම රැකියාව සුරක්ෂිත වෙන්න ඕන. අපිට මේගොල්ලෝ විස්තර කරන කාලෙ විස්තර වෙන්න ඕන. හරිද? ඒ ඒගොල්ලන්ට රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන නම් ඒගොල්ලන්ගේ අර්ථ සාධක දීම නම් ඒක සකස් වෙලා තියෙනවා. ඒගොල්ලෝ සාමාන්‍ය අවුරුදු 55න් ව්‍යාපාර විශ්‍රාම ගන්නකොට හැර යනකොට ඒකවල මම ලැබෙලා තියෙනවා. මෙන්න මේ ඔක්කොම තුලින් රැකියාව සුරක්ෂිත කියලා බලනවා. ඒක සුරක්ෂිත නම් හැම දක්වන. අනිත් කට්ටිය ගණදිනු කරනවා. ඒ පුතාලා ගණදිනු කරන ව්‍යාපාර කියලා දක්වන්න. අපි ව්‍යාපාරත් ගණදිනු කරන කට්ටිය. අපි පාරිභෝගිකයෝ. එතකොට මේගොල්ලෝ ඇල්ම දක්වන්නේ ඇයි ව්‍යාපාරයට? ප්‍රධාන හේතුව තමයි නිෂ්පාදිත භාණ්ඩ, අලෙවි කරන භාණ්ඩ සාධාරණ මිලට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ගුණාත්මක භාණ්ඩ ගන්න පුළුවන්කම ලැබෙනවා. ගුණාත්මක භාණ්ඩ සාධාරණ මිලකට එකී ව්‍යාපාරික තියෙනවා නම් ඒ පාරිභෝගික ගණතුණුකරු තවත් කෙනෙක් හඳුන්වනවා දෙනවා. ඒක නිසා එහෙම ව්‍යාපාර තියෙනවා නම් ඇල්ම දක්වන ව්‍යාපාරය. ඕන කෙනෙක් කතා කරමු. ගණතුණුකරු. හරි. අනිත් කට්ටිය සැපයුම් කරු. සැපයුම් කරුවේ සැපයුම් කරු කියන්නේ ව්‍යාපාරයේ කරගෙන යන්නට භාණ්ඩ සපයන අයනේ. ඒගොල්ලෝ කොහමද? අපි හිතමු අමුද්‍රව්‍ය සපයන අය කියලා ව්‍යාපාරයට. ඒගොල්ලන්ට ව්‍යාපාරයට අඛණ්ඩව සැපයුම් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. තමන්ට නිතර ඇලවුම් ටික තමන් අත්කලා දැන් අපි ඇලවුම් කරුවෝ නම් අපි භාණ්ඩ සපයන කට්ටිය නම් අපිට නිරන්තරයෙන් ඇලවුම් මේගොල්ලන් එන්න ඕන. නිෂ්පාදන සම්බන්ධ. අපි තුන් අපි භාණ්ඩ ණයට දාන කට්ටිය කියලා. අපිට තියෙන අපි ඇලවුමක් තියෙන නිතර. ඒක නිසා හොඳ ඇලවුමක් ලබා ගන්න පුළුවන් තියෙනවා. අනික තමයි ඒගොල්ලන්ට ඕනේ පුද්ගලයන් මුදල් මතින් කටයුතු කරන්නේ. ඒගොල්ලන්ට තමන්ගේ ඇලවුම් සම්බන්ධ තමන් සැපයීම සම්බන්ධයෙන් නිසි පරිදි නිසි වෙලාවට මුදල් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්න ඕන. තමන් සපයන භාණ්ඩ සම්බන්ධයෙන් තමන්ට නිසි පරිදි මුදල් ලැබෙනවා නම් නැවත සපයන ඒගොල්ලෝ. ඉතින් ගොඩාක් ව්‍යාපාරික ආයතන වල භාණ්ඩ සපයන්නේ නැහැනේ. එතකොට නිසි පරිදි නිසි කාලච්ඡේදය තුළදී නිසි කාල රාමුව තුළදී මුදල් ලැබෙනවා නම් නැවතත් දෙනවා ගොල්ලෝ. හරි. ඒක නිසා ඒගොල්ලෝ අරම දක්වන ව්‍යාපාරයට. අනික මූල්‍ය ආයතන. මූල්‍ය ආයතන ව්‍යාපාර නැදින කට්ටිය ව්‍යාපාරේ ණය සපයන ආයතන බලනවා මේ ව්‍යාපාරයෙන් අපේ ණය සඳහා නිසි පරිදි ණය වාරික ලැබෙනවා. පොලිය ලැබෙනවා. එතකොට ඒ බැලම දක්වන්නේ ඒකෝ. බලන් ඉන්නේ ඒකට. අපි ව්‍යාපාරය මහා පරිමාණව කරගෙන යනවා නම් ඒක වැඩි දියුණු කරන්න ව්‍යාපාරය පුරුදු කරන්න මේගොල්ලෝ තීරණ ගන්නකොට මේගොල්ලෝ කර ගන්නවා
මූල්‍ය ආයතන. මූල්‍ය ආයතන වල ණයවර නිස්පති ලැබෙනවා නම් පොලි ලැබෙනවා නම් තව තවත් නැදින සූදානම්. අනික තමයි රජය. ඒ රජය මොකද බලාපොරොත්තු වෙන්නේ? රජය බලාපොරොත්තු වෙනවා රජයේ ව්‍යාපාරයෙන් ලබා ගන්න බදු ආදායම වගේ දේවල්. මේ නිසි පරිදි ව්‍යාපාරය කරගෙන යනවා නම් ව්‍යාපාරය නිසි පරිදි රජයට බදු ලැබෙනවා නම් ව්‍යාපාරයේ කියලා රජය අල්මක් දක්වනවා. ඒක නේද තත්ත්වය. එතකොට ව්‍යාපාරයේ දියුණු වෙනකොට මේගොල්ලෝ ව්‍යාපාරික තීරණ ගන්නකොට නව රැකියාව උත්පාදනය වෙනවා. ඒක රජයට වාසියක්. රජය. ඒක නිසා ඒකට දිස්ත වෙනවා නම් රජයේ ව්‍යාපාරයේ කෙරෙහි ඇල්ම දක්වනවා. අනික තමයි තරඟකරුවෝ. ඇයි තරඟකරුවෝ ඇල්ම දක්වන්නේ? තරඟකරුවෝ ඇල්ම දක්වන්නේ සාර්ථක තරඟයකට මුහුණ දෙන්න නම් ඒ ව්‍යාපාරයේ ඒ ගුණාත්මක භාණ්ඩ සැසඳීම ගමන් යන්න ඕන. එතකොට එකී භාණ්ඩ නිසි පරිදි ව්‍යාපාරය සංසරණය වෙනකොට තරඟකරුවන්ට ගුණත්ති අපි පාරිභෝගිකයාස ගුණත්ති හිල භාණ්ඩ පිළිදී ගන්නනේ. එතකොට යම් ආයතනීය ගුණත්ති හිල භාණ්ඩ දෙනකොට තවත් ආයතනයක් ඒ වගේම ගුණත්ති හිල භාණ්ඩ දෙන්න ඕන. එතකොට මේ තරඟය තුළ ගුණත්ති ඉහළ භාණ්ඩ පරිභෝජනයට පාරිභෝගිකයට අවස්ථාව ලැබෙනවා. ඒක නිසා තරඟකරුවෝ ගොඩක් ඇල්ම දක්වනවා හොඳ ව්‍යාපාර කෙරෙහි යොමු වන්න. අනික ප්‍රජාව කියන්නේ අපිනේ. ප්‍රජාව අපි. මහා ජනතාව. ඒ මහා ජනතාව අපි ව්‍යාපාරයට ඇල්ම දක්වන්නේ අපිට නිසි භාණ්ඩ නිසි පරිදි පරිසර හිතකාමී ව්‍යාපාරයක් කරගෙන යනවා නම් එතකොට පරිසරයටත් සබාධමටත් ව්‍යාපාර ලෝකයටත් ගැලපෙනවා. ඒක නිසා බලනවා මේකී ව්‍යාපාරය තුළින් මේකී නිෂ්පාදන ආයතන තුළින් මේකී නිෂ්පාදනය තුළින් ප්‍රජාවට මොකක්ද වෙන සේවය. අනේ ඒක නිසා ඒක දිහා බලනවා සමාජ සුභසාධනයට මේගොල්ලෝ දායක වෙනවද? එහෙමනම් අපි ප්‍රජාව කැමති මේ ව්‍යාපාරයට. අනික තමයි අනාගත ආයෝජකයෝ. ඇයි අනාගත ආයෝජකයන් ව්‍යාපාරයට ඇල්ම දක්වන්නේ? ව්‍යාපාරය කරගෙන යනකොට ව්‍යාපාරය මූල්‍ය අර්බුදයකට පත් වෙනවා නම් එතකොට ඒගොල්ලෝ අනාගත ආයෝජනය කරන්න පිළිබෙනවා. එහෙමත් හිතන්න අපි හිතමුකෝ ව්‍යාපාරය කරගෙන අයිතිකරුවෝ කළමනාකරුවෝ කියනවා තව ආයෝජනය කරන්න කියලා. එතකොට ව්‍යාපාරය සාර්ථක නම් තමයි ඒගොල්ලෝ ව්‍යාපාරයට තව ආයෝජනය කරන්නේ. ඒ හැර ඒ කට්ටියටත් මැද තවත් කෙනෙකුට ආරාධනා කළොත් ආයෝජනය කරන්න කියලා ව්‍යාපාරයේ සාර්ථකන හොඳ ආයෝජන තීරණ ගන්නට ඒගොල්ලෝ පෙළඹෙනවා. අන්නේ තීරණ ගන්නකොට ව්‍යාපාරයට ඇල්ම දක්වනවා. හරි. ඉතින් පැහැදිලි වෙන්න ඕනේ මම කිව්වා ඇල්මති පාෂ 10ක් ගැන කිව්වා අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකී, ගණනකරුවෝ, සැපයීම්කරුවෝ, මූල්‍ය ආයතන, රාජ්‍ය තරඟකරුවෝ, ප්‍රජාසනාධිකාරී. මේ පාර්ශ්වෙන් 10ම සාර්ථක ව්‍යාපාරයකට හේතු වන පිරිස. එතකොට මේ පිරිස ව්‍යාපාරය ඇල්ම දක්වනකොට ව්‍යාපාරය සාර්ථක අඩිතාලමට ලක් වෙලා ඉවරයි. ඒක නිසා මේ කට්ටියගේ තියෙන දැනුම සහ හැකියාව සහ ඔවුන්ට කරන්නා වූ සේවය මත ව්‍යාපාර ලෝකයේ ඉදිරියට යනවා. හරිද? දැන් ඊනම් දුල පුතාට පැහැදිලි ඇති මේ ව්‍යාපාර ලෝකයේ කොහොමද කෙරෙන්නේ? නිෂ්පාදන සාධක මොනවද? නිෂ්පාදන ව්‍යාපාර මොනවද? භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර, සේවා නිෂ්පාදන ව්‍යාපාර, අල්මිති පාර්ශ්ව. එහෙමනම් මම අද කියලා දෙන පුතාට මේ පාඩම් කොටස දැන් එහෙනම් පාඩම් පැහැදිලි ඇති. ඊළඟ දවසේ මම ව්‍යාපාර පරිසරය කොහොමද කියලා දුල පුතාට පැහැදිලි කරලා දෙන්නම්. හරි.